හරිද හැමෝටම සුබ සන්ධ්‍යාවක් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණමිතිය කියන ඒකකය හරි ඔයගොල්ලෝ ඊයේ සතියේ අපි පන්ති අන්තිමටම කරපු දවසේ ඔයගොල්ලොන්ට එක කතා කරා පයිතගරස් ප්‍රමේය සහ ඒ සම්බන්ධ ගැටලු කිහිපයක් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා ඒක පන්තියට සම්බන්ධ වුණායට මතක ඇති හරි මම එදා ඔයගොල්ලන්ට අපිට කතා කරන්න තියෙන ත්‍රිකෝණමිතිය කියන ඒකකය මම ඒකට අදාළව සමහරක් අයට මේ ටියුට් එක මේ වෙනකොට ලැබිලා ඇති. සමහරක් අයට ටියුට් එක නැත්නම් මම මේ පාඩමෙන් පස්සේ මේ ටියුට් එකේ PDF එක ඔයගොල්ලන්ට දාන්නම්. හරිද? ඔයගොල්ලෝ පන්තියට සම්බන්ධ වෙන්නේ මේ PDF එකත් එක්ක. හරි. ඉතින් මේ අහගන්නකෝ. ලියා ගන්න මුලින්ම මාතෘකාව ත්‍රිකෝණමිතිය. මම පොතේ මාතෘකාව ලියා ගන්න ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය කියන එකකේ කතා කරන්නේ පොතේ ඍජුකෝණී ත්‍රිකෝණයක් හා සම්බන්ධව. ත්‍රිකෝණී ත්‍රිකෝණයක් හා සම්බන්ධව. මම ඒ සතියේදී ඔයගොල්ලන්ට මතක් කරලා දුන්නා පයිතගරස් ක්‍රමයක් එක්ක කොහොමද පාදවල දිග හොයන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ටකින් මම අහනවා. හරිද? මේ සතියේ අපි කතා කරේ පයිතගරස් ක්‍රමයේදී කතා කරේ පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද තුනේ මොනියම් හෝ එක පාදයක දිග දීලා මොනියම් හෝ එක පාදයක දිග දීලා මොනියම් හෝ පාද දෙකක දිග දීලා අපි නොදන්න එක පාදයක දිග හොයන ගැන තමයි කතා කරන්නේ. හරිද? හැබැයි මේ පාඩමේදී අපි කතා කරන්නේ ඊට මෙහා ගිය දෙයක් පිළිබඳව. මුලින්ම පොඩ්ඩක් නෝට් එක ලියාගෙන ඉන්නකො ඊට පස්සේ කතා කරමු. මේ ලියා ගන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දුන් විට ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දුන් විට ඉතිරි පාදයේ දිග සොයා ගැනීමට පයිතගරස් ප්‍රමේය නැත්නම් පයිතගරස් සම්බන්ධය යොදාගත හැකි බව අප දනිමු. ඊළඟ ඡේදයෙන් ලියා ගන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක එක් පාදයක දිග හා ඍජුකෝණය නොවන වෙනත් කෝණයක විශාලත්වය දී ඇති විට ඉතිරි පාදවල දිග ලබා ගැනීමට පයිතගරස් සම්බන්ධය යොදාගත නොහැක
පයිතගරස් සම්බන්ධී යොදාගත නොහැක. ඒ සඳහා ක්‍රමයක් මෙම ඒකකයේදී අධ්‍යයනය කරනු ලබයි. දැන් මම පුතාලා ලියලා ඉවරයි කියලා හිතනවා මම හැමෝම. හරි බලන්න පුතේ මම ඔයාලට කියලා දෙන දේ. එක් කෝණයක විශාලත්වය අංශක 90ක් වන ABC කියන එක් කෝණයක විශාලත්වය අංශක 90ක් වන ABC කියන ත්‍රිකෝණයේ ත්‍රිකෝණය වංශය. ඒ ත්‍රිකෝණයේ පුතේ මෙන්න මේ ACB කියන කෝණය මම හඳුන්වනවා θ කියලා. ප්‍රතික්‍රියාවේ ACB කියන කෝණය හඳුන්වනවා θ කියලා. බලන්න. මම මීට කලින් ඒකකයේදී ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නා ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ සෑම විටම හඳුන්වනවා කර්ණය කියලා. ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ සෑම විටම හඳුන්වනවා කර්ණය. එහෙනම් මේක කර්ණය වෙන්නේ පුතේ AC පාදයේ කර්ණය. කර්ණය වෙන්නේ මොකද්ද? AC වෙන්නේ ඊළඟ පොතට බලන්න. පුතේ මෙන්න මේ θ කියන කෝණයට ඉස්සරහ ඉදිරියෙන් තියෙන පාදය. පුතේ අපි කෙනෙක්ට ඉස්සරහින් තව කෙනෙක් ඉන්නවා නම් අපි කියන සම්මුඛව ඉන්නවා කියලා. මොකද සම්මුඛ මුහුණට මුහුණලා බලන්න. මෙන්න මේ θ කියන කෝණයට ඉදිරියෙන් තියෙන පාදය නැත්නම් සම්මුඛව තියෙන පාදය අපි හඳුන්වමු මෙන්න නම සම්මුඛ පාද. θ කියන බලන්න කියන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදයේ විදිහට හඳුන්වනවා. සම්මුඛ පාදයේ නම ඒ වගේම මේ θ කියන කෝණය අඩංගු වෙලා තියෙන පාදය. එහෙනම් මේ θ කියන කෝණය බද්ධ වෙලා තියෙන පාදය අපි හඳුන්වනවා බද්ධ පාද. මොකක්ද නම් තුන? ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය කර්ණය, සලකනු ලබන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය සම්මුඛ පාදය, සලකනු ලබන කෝණය අඩංගු වෙලා නැත්නම් බද්ධ වෙලා තියෙන පාදය මොකද්ද? බද්ධ පාදය. මේ රූප සටහන ඇදලා මේ තුන නම් කරපොතේ මේකේ බද්ධ පාදය වෙන්නේ BC. මේ රූප සටහන ඇදලා බලන්න.
හරිද? මෙතන කෝණය θ කියන එක θ කියන කෝණය අඩංගු වෙලා තියෙන නැත්නම් බද්ධ වෙලා තියෙන පාදය බද්ධ පාදය. ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය කර්ණය. සලකන ලබන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය හඳුන්වනවා සම්මුඛ පාදය කියලා. හරි. හොඳයි යටි මේක මෙහෙම ලියා ගන්න. කර්ණය කියවල කියලා. ඉතින් ලියා ගන්න. ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණයට ඉදිරියෙන් ඇති පාදය ත්‍රිකෝණයට ඉදිරියෙන් ඇති පාදය ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණයට ඉදිරියෙන් ඇති පාදය ත්‍රිකෝණයට ඉදිරියෙන් ඇති පාදය කර්ණය ලෙස හඳුන්වයි. ත්‍රිකෝණයට ඉදිරියෙන් ඇති පාදය කර්ණය ලෙස හඳුන්වයි. කර්ණය ලෙස හඳුන්වයි. ත්‍රිකෝණයට ඉදිරියෙන් ඇති පාදය කර්ණය ලෙස හඳුන්වයි. ඊළඟ ලියන්න පුතේ සම්මුඛ පාදය සම්මුඛ පාද කැපෙලිය ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී සලකනු ලබන කෝණයට සලකනු ලබන කෝණයට සලකනු ලබන කෝණය ඉදිරියෙන් ඇති පාදය සලකනු ලබන කෝණයට ඉදිරියෙන් ඇති පාදය සලකනු ලබන කෝණයට ඉදිරියෙන් ඇති පාදය සම්මුඛ පාදය ලෙස හඳුන්වයි. සම්මුඛ පාදය ලෙස හඳුන්වයි. සම්මුඛ පාදය ලෙස හඳුන්වයි. තුන්වෙනි එක පුතේ ලියා ගන්න බද්ධ පාදය. බද්ධ පාද. මේක ලියා ගන්න බද්ධ පාද. ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ත්‍රිකෝණයක සලකනු ලබන කෝණය සලකනු ලබන කෝණය සලකනු ලබන කෝණය අඩංගු පාදය සලකනු ලබන කෝණය අඩංගු පාදය හැබැයි අඩංගු පාදය වෙනකොට පුතේ කර්ණය නෙමෙයි අනිත් එක හරි අඩංගු පාදය බද්ධ පාදය ලෙස හඳුන්වනවා බද්ධ පාදය ලෙස හඳුන්වනවා බද්ධ පාදය ලෙස හඳුන්වනවා මෙන්න ඊළඟ පාඩමකට පුතේ මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ මම මේ නම් කරලා තිබිච්ච ප්‍රධාන කොටස් දෙකක් මම දැන් බලන්න මතල පොඩි වෙනස්කමක් කරනවා බලන්න දැන් මතකයි ඔයගොල්ලන්ට මේක බද්ධ පාදය කියලා කිව්වම මේක සම්මෝහ පාදය කියලා කිව්වම මතක තියාගන්න මම කරන වෙනස්කම් බලන්න මෙන්න මෙතන තිබිච්ච θ කියන කෝණේ මෙතන නෙමෙයි මම මෙන්න මෙතන ලකුණු දැන් මට කියන්න සම්මුඛ පාදය වෙන්නේ පුතේ මෙන්න
තීටා කියන කෝණය නැත්නම් සලකනු ලබන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදනේ සම්මුඛ පාදනේ. එහෙනම් දැන් සම්මුඛ පාදයේ වෙන්නේ පුතේ මෙන්න මේ පාදය. දැන් මේ පාද තමයි මොකද වෙන්නේ? සම්මුඛ පාදය. දැන් බද්ධ පාදය වෙන්නේ මෙන්න මේ AB කියන පාදේ. හේතුව තීටා කියන කෝණය අඩංගු වෙලා තියෙන පාදය තමයි මොකද්ද? බද්ධ පාදය. තීටා කියන කෝණය මොකද්ද? අඩංගු වෙලා තියෙන පාදය තමයි බද්ධ පාදය. ඔයගොල්ලන්ට පැහැදිලි. කෝණය වෙනස් වෙනකොට නේද? කෝණය වෙනස් වෙනකොට හරිද? බද්ධ පාදයයි සම්මුඛ පාදයයි කියන එක වෙනස් වෙනවා. හැබැයි කර්ණය කියන එක වෙනස් වෙන්නේ නැහැ. සෑම වෙලාවෙම ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදේ කර්ණය. දැන් මම ඔයගොල්ලන්ට කරන්න පොඩි අභ්‍යාසයක් දෙන්නේ. බලමු කොහොමද. එතකොට PQR කියලා ඍජු කෝණීය ත්‍රිකෝණයක් තියෙනවා. PQR කියලා ඍජු කෝණීය ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මේ PQR කියන ඍජු කෝණීය ත්‍රිකෝණයේ R කියන කෝණය θ කියලා මම නම් කරලා තියෙනවා. R කියන කෝණය මොකද්ද? θ කියලා නම් කරලා. දැන් මම ඕගොල්ලෝගෙන් අහන්නේ. හරිද? මේකේ කර්ණය මොකද්ද? සම්මුඛ පාදය මොකද්ද? බද්ධ පාදය මොකක්ද? හරි බලන්න. මේ ඍජු කෝණීය ත්‍රිකෝණය ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ කර්ණය කියන ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන්නේ QR කියන පාදය. ඕනනම් QR කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් RQ කියලා ලියන්න. දැන් බලන්න සම්මුඛ පාදය අහන්න. සම්මුඛ පාදය කියන්නේ පුතේ සලකනු ලබන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය. එහෙනම් මොකද වෙන්නේ? P සලකනු ලබන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය මොකද්ද? සම්මුඛ පාදය. ඊළඟට බද්ධ පාදය. සලකනු ලබන කෝණය අඩංගු වෙලා තියෙන පාදය බද්ධ පාදය. P R පාදය. අද ඔයගොල්ලෝ පළවෙනි එක කරා. මම රූප සටහන කීපයක් අදින ඔයගොල්ලෝ තනියම සම්මුඛ පාදය, බද්ධ පාදය සහ කර්ණය කියන ඒවා පහළට ඉංග්‍රීසි පොත දාලා පෙන්නන්න ඕන. කෝණයත් එක්ක හොඳට මම කියන කෝණයත් එක්ක වෙනස් වෙනවා මේ පාදේ. L M N කියන කෝණය. මෙන්න මේ කෝණය තමයි පිළිගන්නේ. ඔතන මෙතන පේන්නේ නැත්නම් තියෙන අකුර L අකුර තියෙන්නේ. L M N කියන දෙනිලා. X Y Z කියන ත්‍රිකෝණයේ ත්‍රිකෝණයේ මෙන්න මෙතන කෝණය තමයි තීර කියලා. මට අදාලා ඔයගොල්ලෝ නම් කරන්න කර්ණය මොකද්ද? හරි කර්ණය මොකද්ද? සම්මුඛ පාදය මොකද්ද? බද්ධ පාදය මොකද්ද? පොතේ පැටලෙනවා නම් අපිට තියාගන්න
ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ සෑම විටම කර්ණය. ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ කර්ණය. සලකනු ලබන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ සම්මුඛ පාදය. හරිද? සලකනු ලබන කෝණය අඩංගු වෙලා තියෙන පාදයේ බද්ධ පාදය. මම හිතන මේ වෙනකොට ඔයගොල්ලෝ හැමෝම ඉවරයි කියලා පිටින් පිට යාළුවෝ අපේ පන්තිට සම්බන්ධ වෙනවා ඒගොල්ලන්ටත් දැනගන්නත් ඒක අපි කරුම් බලන්නේ මේ කාරණා. හරි එතකොට ත්‍රිකෝණී ත්‍රිකෝණ තුනක් තියෙනවා. මම ඔයගොල්ලන්ට කිව්වා ත්‍රිකෝණී ත්‍රිකෝණයක සලකනු ලබන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය මොකද්ද? සම්මුඛ පාදය. එහෙනම් මම මේ තුනේම සම්මුඛ පාදය නම් කරගෙන එන්නේ. මෙන්න L M N කියන ත්‍රිකෝණයේ θ කියන කෝණය මෙන්න මේ කෝණය. මේ කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ M N. එහෙනම් මෙන්න සම්මුඛ පාදය. සයන්න විතර. මොකද? සම්මුඛ මේ ත්‍රිකෝණයේ මෙන්න මෙතන කෝණය තමයි θ කියලා කියන්නේ. θ කියන කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ සම්මුඛ පාදය. එහෙනම් මෙන්න මේ පාදය තමයි මේක සම්මුඛ පාදය. හරි ඕගොල්ලෝ ඉංග්‍රීසි අපරෝලේ ලියලා තියෙනවා නම් ලියලා තියෙනවා y z එහෙම නැත්නම් z y. මේක ඔයගොල්ලෝ ඉංග්‍රීසි අකුරුවලින් ලියලා තියෙනවා නම් m n කියන සම්මුඛ පාදය. මේ අවසාන රූප සටහනේ සම්මුඛ පාදය වෙන්නේ පුතේ සලකන ලබන කෝණයේ ඉදිරියේ තියෙන පාදය AC පාදය තමයි සම්මුඛ. දැන් එනවා ඊළඟට කර්ණය. ඍජු කෝණයේ ඉදිරියේ තියෙන පාදය කර්ණය කියලා මම එදා පාඩමේදීත් කියලා දුන්නා දැන් අදත් කියලා දුන්නා. මෙන්න ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය මේ ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය කර්ණය. කර්ණය. ඔයගොල්ලෝ ලියලා තියෙනවා නම් LA. මේක පුතේ ඍජු කෝණය මෙන්න මේ y කියන තැන තියෙන්නේ. එහෙනම් මෙන්න මේක තමයි මොකද්ද වෙන්නේ? කර්ණය. මේකද මෙන්න මේ ABC කියන ඍජු කෝණී ත්‍රිකෝණේ මෙන්න මේ කෝණයේ ඉදිරියෙන් තමයි කර්ණය තියෙන්නේ මේ. දැන් අවසාන එක බද්ධ පාදයේ ලියන්න තියෙනවා. පංගුව සලකනු ලබන කෝණය අඩංගු වෙලා තියෙන පාදයේ බද්ධ පාදය. මෙන්න LM කියන පාදය තමයි පුතේ බද්ධ පාදය. මේකෙදි මෙන්න මේ XY කියන පාදය තමයි බද්ධ පාදය වෙන්නේ. මෙන්න මේ θ කියන කෝණය අඩංගු වෙලා. අවසාන වශයෙන් ABC කියන ත්‍රිකෝණයේ AB පාදය තමයි බද්ධ පාදය වෙන්නේ. මෙන්න මේ θ කියන කෝණය. පුතේ ත්‍රිකෝණමිතියේ ප්‍රධානම સિદ્ધාන්තය තමයි දීලා තියෙන කෝණයත් එක්ක සම්මුඛ පාදය මොකද්ද? බද්ධ පාදය මොකද්ද? කර්ණය මොකද්ද කියලා අඳුරගන්නේ. ප්‍රධාන වශයෙන් ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය මොකක්ද? හරි. බද්ධ පාදය මොකද්ද? සම්මුඛ පාදය මොකද්ද කියන එක තමයි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න ඕනක තියෙන කාරණා. මේ දේවල් ටික හොඳටම විග්‍රහ කරගන්න පුළුවන් නම් ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් නම් ඔයගොල්ලොන්ට මේ ත්‍රිකෝණමිතිය කියන පාඩම බොහොම ලේසි පහසු පාඩමක්. 2022 විභාග ලියන්නේ හිටියත් ඕනේ. හරිද? විභාග ලියන්නේ ජනවාරි වල ඉඳන්. මේ උගන්වන පාඩම ජනවාරි වලින් වගේ. හරිද? ඔයගොල්ලෝ උසස් පෙළට කරන්න ඉන්න විෂය ධාරාව තාක්ෂණ වේදය වේවා, ජෛව පද්ධති තාක්ෂණයේ වේදය වේවා,
එහෙම නැත්නම් ගණිතාංශයෙන් වේවා එහෙම නැත්නම් ඔයගොල්ලෝ විද්‍යාංශයෙන් වේවා ඔය මොන අංශයෙන් ඉගෙන ගත්තත් මේ පාඩම ගොඩාක්ම වැදගත්. අපි යන පාඩමට යාළු චිත්‍රණය සම්බන්ධ වුණ පන්තියට හරි. මෙන්න පුතේ ප්‍රධාන කාරණා මම මෙතනින් පස්සේ තවත් කියනවා. ලියා ගන්න පුතේ අනුමාත්‍රභාව. ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත. ලියා ගන්න අනුමාත්‍රභාව. ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත. प्रधान त्रिकोणमितिक अनुपात प्रधान त्रिकोणमितिक अनुपात में दे दिया गया प्रधान त्रिकोणमितिक अनुपात प्रधान त्रिकोणमितिक अनुपात प्रधान त्रिकोणमितिक अनुपात तुण මෙම ඒකකයේදී ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුන මෙම ඒකකයේදී අධ්‍යයනය කරනු ලබ ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුන මෙම ඒකකයේදී අධ්‍යයනය කරනු ලබ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ ABC කියන කෝණය තමයි ත්‍රිකෝණයක් වෙන්නේ. හරි. මෙන්න මේ C කියන තැන කෝණය θ කියලා දීලා තියෙනවා. C කියන තැන කෝණය θ කියලා. එහෙනම් මේ θ කියන කෝණයට ඉදිරියෙන් තියෙන පාදයේ AB නිසා මෙන්න සම්මුඛ පාදයේ විදියට හඳුන්වනවා AB කියන පාදය. ඒ වගේම ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයනේ අපි කර්ණය කිව්වේ. එහෙනම් ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා කර්ණය. ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදයට අපි කියනවා කර්ණය. සලකනු ලබන කෝණය අඩංගු වෙලා නැත්නම් බද්ධ වෙලා තියෙන නිසා අපි මේකට කියනවා බද්ධ පාදය. දැන් ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා තුන ලියන්න. හරි හොඳට බලන්න ඉන්නේ ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත. එන්න පළවෙනි. පුතේ මේක කියන්නේ SIN sin නෙමෙයි අපි ගණිතේ කියන්නේ sin කියලා. මොකද කියන්නේ sin කියලා. මේක සිංහලෙන් කියනවා sin the sin theta කියන කෝණයක විශාලත්වය හොයන්න යන්නේ අපි පුතේ මේකෙදී sin theta සමාන මෙන්න හොඳට බලන්න sin theta සමානයි මගේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම sin theta සමාන සම්මුඛ පාදයේ බෙදීම පරිදි පැහැදිලිව කියනවා. හරි දැන් මට කියන්න මේ රූප සටහනේ සම්මුඛ පාදයේ වෙන්නේ මොකක්ද? මෙන්න සම්මුඛ පාදයේ වෙන්නේ මොකද්ද? AB පාද. AB පාද. බෙදීම. කර්ණය වෙන්නේ AC පාදේ නම් කර්ණය වෙන්නේ මොකද්ද? AC. එහෙනම් sin theta කියන අනුපාතය වෙන්නේ පුතේ AB බෙදීම A sin theta කියන අනුපාතය වෙන්නේ පුතේ AB බෙදීම AC. ඊළඟට
එන්න පළවෙනි එක පළවෙනි මෙන්න දෙවෙනි එක මම දෙවෙනි එක ඕගොල්ලෝ ගමේ ගොඩේ ගොඩාක් අය කන්න කැමති කෑම. ගෑනලමට සමහරක් අය කියන මෙහෙම වෙන්නේ එපයි කියලා. හරිද? මේක පුතේ කොස්. හරිද? කොස් නෙවෙයි මොකද්ද? කොස්. අපි මේක සිංහලෙන් ඕගොල්ලන්ට කියනවා කොසයින. සිංහලෙන් කියනකොට කොසයින. කොස් කියලා කියන්නේ පුතේ ඔව් ගස්වල හැදෙන දෙයක් වගේ බලන්න. සම්මුඛ පාදයේ තියෙන කර්මය තමයි සයින් කියලා කියන්නේ. කොස් කියලා කියන්නේ. බද්ධ පාදයේ බෙදීම කර්ම. බද්ධ පාදයේ බෙදීම කර්ම. දැන් බලමු මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයේ θ කියන කෝණයත් එක්ක බලමු බද්ධ පාදයේ වෙන්නේ පුතේ මොකද්ද? BC කියන පාද. බද්ධ පාදයේ වෙන්නේ මොකද්ද? BC කියන පාද. කර්ණය වෙන්නේ AC කියනවා. එහෙනම් අපිට එනවා cos θ සමානයි BC බෙදීම AC. මේ පුතේ දෙවැනි ත්‍රිකෝණමිතික අනුපාත. දෙවැනි. තව එකක්. හරි මම මේකට කියන්නම්. මොළට පේන්නේ නැහැ බලන්න. එන තුන්වෙනි එක. හරිද? තුන්වෙනි ත්‍රිකෝණමිතික අනුපාතය tan θ. හරි tan θ. අපි මේක සිංහලෙන් කියනවා tangent. ව්‍යංජන නෙමෙයි ළමයි. මොකද කියන්නේ tangent. tangent කියලා කියන්නේ බලන්න tan කියලා කියන්නේ. සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය එනකොට tan θ කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. එහෙනම් මොකද පේන්නේ නැති නිසා මම ලියනවා මෙතන. මේකෙදි සම්මුඛ පාදය වෙන්නේ මෙන්න මේ සලකන ලබන ත්‍රිකෝණය මේ සලකන ලබන කෝණයට ඉදිරියෙන් තියෙන පාදය AB පාදය. එහෙනම් AB බෙදීම. හරි මම ඔයගොල්ලන්ට පේන්න ලියන්නම් පස්සේ. AB බෙදීම බද්ධ පාදය වෙන්නේ BC. මම ආපහු කියලා දෙන්නම්. මෙන්න තුන්වෙනි ත්‍රිකෝණමිතික අනුපාතේ tan නැත්නම් tangent ප්‍රධාන ත්‍රිකෝණමිතික අනුපාත තුනක් මම ඔයගොල්ලන්ට කියන්නම්. පළවෙනි එක sin, දෙවෙනි එක cosine, තුන්වෙනි එක tangent. හරි. ඔතන මේ දෙක ලියාගෙන තුන්වෙනි එක මම කැමතිද කියලා. රූප සටහන ඇඳලා මේක ලියාගන්න. මම දැන් ඔයගොල්ලන්ට කෝඩ් එක හොඳට පේනවා.
අර පුතේ බෝඩ් එකේ තියෙන දේ පේනවද කියලා? තාම ලියන යාළුවෝ ඉන්නවද?